අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම සාකච්ඡාව නැත්නම් ප්‍රශ්න විචාරතක වැඩපිළිවෙල නැත්නම් කමඨහං සුද්ධ කිරීම ශීර්ෂයට යන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් බලාපොරොත්තු වෙනවා අපි මෙහි නිවාසිකව දැන් වැඩ සිටින අපේ සංඝයා වහන්සේලාගේ ප්‍රකාශන වලින් පටන් අරගන්න. ඒ අතරමැද මම ඉල්ලා හිටනවා බ්‍රිස්බේන් වල ඇත්තන්ට සූදානම් වෙලා ඉඳී කියලා ඉතුරු වෙන කාලයේදී ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ මතක් කරාට පස්සේ මම අපේ කරුකටි ස්වාමීන් ඉල්ලා සිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. තේරාසනේ වැඩ සිටින නායක හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අභ්‍යාස විද්‍යාලයේ අධ්‍යක්ෂක හාමුදුරුවෝ ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේහි අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තෙරපැහැ නායක හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පූජනීය මහා සංඝරුවනගෙන් අවසරයි. සදහැවත් පින්වතුනි, 2020යි 12/26 වෙනි දින අද දවසේ කමඨහන් වාර්තා ඉදිරිපත් කිරීම අවසරයි නායක හාමුදුරුවනේ. පළවෙනි ස්වාමින් වහන්සේගේ ප්‍රශ්නය, ලොකු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව පට්ටලව වාඩි වී අවට ශබ්දයන් කෙරෙහි මුලින්ම හිත යෙදුවෙමි. පසුව සිත කයට ගත්ෙමි. එවිට දෙපයේ වේදනා ස්වභාවය වගේම අතක් පිට අතක් තබා ඇති ආකාරය ඇස් තොල් ආදිය කෙරෙහි සිත යොමු කළේය. එවිට හුස්ම ඉහළ පහළ යන ස්වභාවය දැනුනි. හුස්ම ඇතුල් වීම පිටවීම එකම ආකාරයකට දැනුනි. හුස්මෙහි මුලින් දැන්නු ගොරෝසු ස්වභාවය ක්‍රමයෙන් අඩු වී ගොස් සියුන් වී නොදෙනී ගියේය. එවිට අව්වේ ඇස් වසාගෙන ඉන්න විට දැනෙන ආලෝකයත් එම රස්නයත් දැනුනි. පසුව සිතුවිලි රාශියක් ආවත් එම මොහොතේ එය හඳුනාගත්තත් ක්ෂණිකව එය අමතක විය. පසුව උරහිස් දෙකට සිත යොමු කෙරිනි. එවිට උරහිස් වල ඉස්සීම පහත් වීම ටික වේලාවකින් නොදෙනී ගියේය. නැවතත් මුලින් කී ආලෝකය දිස්විය. ඒත් ඒ සමග මම පැත්තකට ඇදෙන ස්වභාවයක් දැනුනි. දෙපේ වේදනාව දැනුණත් දරාගෙන බොහෝ වේලාවක් ඉන්න පුළුවන්. නමුත් හුස්ම නොදැනෙන නිසාත් ආලෝක ස්වභාවය නිසාත් එතනින් එහාට කුමක් කරන්නද කියා සිතා ගැනීමට නොහැකිය. භාවනාව ඉදිරියට ප්‍රගුණ කිරීම සඳහා සුදුසු කමඨහනක් දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔකනේ ඔක්කොම සඳහන් කරලා තියෙන කායනුපස්සනාවට අදාළ දේවල්. නමුත් අර එල්ලයක් පටන් ගන්න වෙලාවෙ ඉඳලා තිබිලා නැහැ. ඉතින් ඒකේ පාඩුව තියෙනවා. ඒ නිසා වාඩි වුණාට පස්සේ කායට හිත ගත්තට පස්සේ අපි කරන්නේ කායට හිත ගැනීම සාර්ථක වුණා නම් උත්සාහ කරලා බලන උඩුකයට විතරක් හිත ගන්න පුළුවන්ද කියලා. හැබැයි ඒකට ඉස්සලා කායට ගැනීම සාර්ථක වෙන්න ඕන. මොකද ඉඳගෙන ඉන්නකොට යටි කය නිකන් අක්‍රීය සේවයක් කරන්නේ. උඩුකයට ගත්තට පස්සේ පුළුවන් නම් අරක තවත් ඒකාග්‍ර වීමක් සිද්ධ වෙනවා. ඒකෝදි භාවයක්. උඩුකයට ගත්තට පස්සේ සාර්ථක වුණා වුණාන් අපි නාසිකාග්‍රයට ගන්නවා. හැබැයි ඒක අර පීවර තුනකින් ගන්න. පටන් ගන්නකොට නෙවෙයි. දැන් මේ ලියන ලිමු හැටියට හිත තියලා නාසයටයි තොලටයි හැම තැනම හිත විසිරලා තියෙන නිසා කූඩු කරගත්ත සතා තව දුරටත් කූඩු කර ගැනීමේ දක්ෂකම නැහැ. ඒක හොඳ ලස්සන වාක්‍යයක් තියෙනවා. ඊටාම වැරදි වාක්‍යයක්. ඒකේ ලේසි කියලා දෙන්න උරහිසට යෙදුවා. ටික වෙලාවකින් උරහිස නොදෙනී ගියා කියන මිසක උරහිසට යොදපුවාම දැනුනේ මොකද්ද කියලා කියන්නේ නැහැ. ඒ වගේ දේවල් වල පේන්න තියෙනවා අපි සත්‍ය මගාරින හැටි. මේක තමයි මායාවේ ක්‍රමේ. මේක තමයි අපි
කිව යුතු වැදගත්ම දේ කියන්නේ නැතුව මොනවදෝ කියවනවා. අද තියෙන නව කතාවල, අද තියෙන කෙටි කතාවල, අද තියෙන පුවත්පත් වාර්තාවල සේරම තියෙන්නේ කාරණා වටේට යනවා. දැන් කියයි කියලා වෙන කියන්නේ නැහැ. කියන්න දෙයක් නැහැ. බොරු. ඒ නිසා යම් වෙලාවට උරේසට හිත ගියා නම් මට උරේස දැනුනේ බරක් විදියටද කියලා එපා එක නොදෙන්න උණයි කියලා කියන්නේ. ඒ කියවෙන්නේ නැහැ. ප්‍රශ්න පත්‍ර බලන කට්ටිය දන්නව ඇති කිසිම විදියකට දැනුම ඉදිරිපත් කරන්න දන්න එක ක්‍රමිකව එපා ඉදිරිපත් කරන්න. ඒ නිසා මේක වෙලා තියෙන්නේ මූල කර්මස්ථානයේ නැති කමේ මූලික එල්ලයක් නැති කමේ මූලික දෝෂේ තියෙනවා. භාවනා කරන යෝගාවචරක වැරද්දක්වත් භාවනා වැරද්දක්වත් නෙවෙයි. ඒ නිසා අපි යනකොට දැනගන්න ඕනේ හම්බ වුණොත් ඉද පුළුවන් තරම් ටක්කෙට හිතියා දාන්න ආස්වාද ප්‍රසආසයට පිම්බි මහකලීමට බැරි නම් කලබල වෙන්න එපා. මේ ලියුමේ පේනවා පුළුවන් කියලා. ඒ නිසා මූලික උපදේශ ටික නැවත මම කියනවා ශයහන්ට කවුද? ශයහන් නම. හරිලු නම. ශයහන්ට කියනවා ආයසරයක් අහන්න සලස්සන්න කියලා. එතකොට අපිට තේරෙනවා අර ඉස්ලාම දවසේ තොරතුරු තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ආයෙ දෙන්න ඕනේ නැත්තම් මතක නැතිනවා. ඒ නිසා හුඟ දෙනකොට කරගෙන ගියාට පස්සේ ඔය වැරදි නෙවෙයි ඉතින් ඔය ඉතින් හදාගෙන යන දේ නිසා එල්ල වෙනකොට බලන්න කීකරු වුණොත් කයට හිත ගන්න පුළුවන් වුණොත් වහවහාම ඒක ඒකෝදි භාවයටපත් කරගන්න. ඒක අග්‍ර කරගන්න ඕනේ. බැරි නම් කලබල වෙන්න එපා. ඉතින් ඒකෙදි මේ අර දක්ෂකමක් තියෙන හොඳට නිකන් කයේ හිත හිටලා තියෙනවා. පිම්පීම ඇකිලිම හෝ ආනපානිය හෝ ඇතුළ රත් වෙන ගතිය හෝ උණුසුම ගතිය හෝ ඔක්කොම තේරෙනවා. ඉතින් එහෙම වෙනකොට පුළුවන් තරම් බලන්න අර ටාගට් එකට වෙඩි තියන්න පුළුවන් නම් ඊට පස්සේ පුළුවන් තරම් ෂාප් කරන්න මැද තිතරම තියන්න. ලෑල්ලට හරි තියාගන්න එක ලොකු දෙයක්. ඊට පස්සේ අපිට කෙලිටින් කරනකොට බුලට්ස් 10ක් දෙනවා. බුලට් 10ක් දීලා තියෙන මීටර් 200ක් තියෙන ඈතක තියෙන එකේ මේකම කිලෝ 45ක් දකෝද බරයි මම හිතන්නේ රයිෆල් එක දෙන එක. තියලා ඔක්කොටම තියපන් කියන. කලාතුරකින් කෙනෙක් තියෙන එකට එතන ඉඳලා පෙන්නනවා කොතනද වැදුන කියලා. ඉතින් මම තේරිලා තිබුණා පොට්ටට. ඊට පස්සේ ආයෙ බුලට්ස් 10ක් දෙනවා. හරියටම බුල්සයි එකටම තියන්න ඕන. ඊට පස්සේ කම්පිටිෂන් තියෙනවා. ඒ සමහරු බුලට් එක ලෝඩ් කරලා ට්‍රිගර් එකෙන් අල්ලලා අදින්නේ. අදපුවම එතනම තියෙන කුඹුරට වදිනවා චොක් ගාලා එල්ල කරගෙන නෙවෙයි වෙඩි තියන්නේ. ඊට පස්සේ පුළුව ඉස්සලා ලෑල්ලට තියලා පස්සේ තිතට ගන්න එපායි. ලෑල්ලට තියෙන පුලියක් කරන තමයි තිතට ගන්න පුළුවන්. අන්නේ ඒකදු කිරීම සමත උපක්‍රම කියලා කියන්නේ. ඉතින් මේ කෙනාට අපි ඒක සීපත් කරනවා. ඒක මූලික උපදේශපන්ති ලැබෙයි. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි නායක හමුදුරුවනේ දෙවන කියවන්න ඕනේ. හයියෙන් කියවන්න ඕනේ. ඕම හිටියොත් එහෙම කරන්න හම්බෙන්නේ නැහැ. මේ අන්තිමට අර උඩරට අදින්මණික අදිනා වගේ අදින්නේ. ඉක්මනට කියවට කියමු. පළමුව ලනුපැදුර කෙළවර මම මෙතන සිටින වායයි සිටිමි. සිටින බව දැනගන්නේ පයේ පතුල් වලට දැනෙන ලනුපැදුරේ ගොරෝසු තෙරපීම් වැනි දැනගැනීම් සමගයි. මගිනි. එමෙම්ම එතන සිටගෙන සිටි මට ඇති ඕනෑකම හා ඒ අනුව පය නොසලවා සිටීමයි. පසුව යෑමට කැමැති මම ඇතිවීස් යෑම පටන් ගනී. එහිදී එසවීම රැගෙන යෑම පහතට හෙලීම තැබීම තෙරපීම තල්ලු කිරීම අනුව යෑම සිදුවේ. මෙම සියලු ක්‍රියාවල පළමුව ඒක කිරීමට කැමැත්ත ඇති බව පළමුව පැවසූ ආකාරයට ඇත්ත එලෙස මෙනෙහි නොකරයි. වෙන ආකාරය දෙස බලාගෙන සිටීමි. එසීමේදී පය ඉහළට ගමන් කිරීමත් පයෙහි සැහැල්ලු බවත් ඇත. සිමෙන්ති පොළව මත එය සිසිල් නම් සිසිල් බවත් නැතිවීමද උණුසුම් නම් උණුසුම් බව නැතිවීමද ප්‍රකටය. මෙලෙස අන්ක්‍රියා ඒ අනුව දැනේ. දත්මැදීමට කැමැත්ත ඕනෑකම දත්මැදීම මේ ආකාරයට ඒ පැත්ත මැදීම කැමැත්ත ඒ ගන්න මැදීම මැදීමේදී අතහා එහා මෙහා ගෙන යෑමෙන් මදින බවද රළු බවත් මැදීමද දැනගනී.
ඇත්තෙම මැදීමේදී යන ගතිය හා ගොරෝසු ගතිය ඇත. මේ දෙකකි. එකක් කිරීමත් අනෙක දෙකෙහි කය දැන ගැනීමය. අකුරු දන්නේ නැහැ මේ කියවන ආමුදුරන් එක වෙලා තියෙන. දැන් ලියපේ කරනට බණී. තෝල්කෑ වැඩේ කනවා. උසාවිය ඉතින් අර ලියපේ කරනට අසාධාරණ සිද්ධ වෙන්නේ දැන්. ඒ ලියපේ කරන අපි ගමුද ඉස්සරහට? නේද මේ තෝල්කෑ වැඩේ ඉතින් සවුත් කරනවානේ. කවුද ලිව්වේ? අපි ඊගාවෙකට යන්න. ලියපේ කරන ඉදිරියපත් තුන් නැත්නම් අපි ඒක අතල දාන්න. නායකයන් අතට ලැබිච්ච වාර්තා එපමණයි. දෙකයි තියෙන්නේ. එහෙමයි. හොඳයි ලියන එකනට ඉදිරිපත් වෙන්නයි කියලා අපි යනවා බ්‍රිස්බේන් වලට ඉදිරිපත් වෙලා ඉක්මනට ඒක අපිට කියවන්න අතරමැදදී මොකද ඊයේ අපිට වෙලා හොඳටම මදි වුණා. ඒ නිසා බ්‍රිස්බේන් අහගෙන දින්නේ. එරුවන් සර්ණයි ස්වාමින් වහන්සේ. ඔව්. අද 2020 දෙසැම්බර් 26 වෙනිදා බ්‍රිස්බේන්හි දින 10ක නේවාසික භාවනා වැඩමුළුවේ ප්‍රශ්නෝත්තර වාරයේ 3 වෙනි දවසයි. අපිට සිංහල මාධ්‍යයෙන් කමඨහන් වාර්තා 7කුත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කමඨහන් වාර්තා 2කුත් ලැබිලා තියෙනවා. ඊට අමතරව Zoom හරහා ඊයේ ඉතිරි වූ වාර්තා 2ත් අද ලැබුණු වාර්තා 3කුත් තියෙනවා. මේ සියලුම වාර්තා සභාගත කිරීමට මම ඔබ වහන්සේගෙන් දෙපා නැමෙත අවසර ඉල්ලමි. මේ ඉංග්‍රීසි ටික කියවන්න කියමු පොඩි. මුලින්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඔමිත් රාජපක්ෂ පුතාට ආරාධනා කර සිටිනවා. මේ ටික කියවපන් කොල්ලා. Swamin Wahanselagen Avasara. ඔව්. With respect to you, Most Venerable Bhante, I would like to present the questions in English for today, the 26th of December 2020. There are 2 questions in English. One is related to the practice, and one is related to yesterday's Dhamma sermon. First question. Honorable Bhante, it's the 4th day of my first retreat. I usually need 8 hours of sleep to function in my regular work. Suddenly, reducing this to 5 hours appeared to have affected my system. First 3 days of meditation, mindful breathing, I was sleeping 70 to 80% of the breathing session, particularly the 5 a.m. one. Later on the day, mindful breathing was triggering the sleep. I confess that I decided to sleep till 4:30 a.m. today, skipped the walking, and started 5 a.m. sitting meditation. I started with abdominal breathing and later switched to nostrils. Slowly, I felt the breath disappearing with a light-headedness and saw a pitch darkness within. Initially, I wondered whether I was falling asleep again, but realized I wasn't sleepy. This is the very first time I experienced a blissful feeling, and it continued to the end of the session, with some interruptions from thoughts. Your Dhamma talk and Kamatahan last night was a great help and reassurance, I guess, especially when you talked about how you should search for breath like a detective. I hope I am on the right track and appreciate your advice on how to proceed further. Your valuable guidance cannot be described in words. I did not expect it to be this great. Blessings of the Triple Gem. So if I am to answer that, understanding these things we never consider as understanding life. We keep on serving the world or serving the other people, and we don't have chance to see what does it mean by sleep. What is the beginning of the sleep? What is the end of the sleep? So therefore Western psychology started really understanding what is the sleep. And they start to talk about the dream world. And ultimately they found there are some other places where it is not a sleep and it is not awake, they call lucid dreams. And they were really explaining the character type of the person. So therefore hypnotism came into being, mesmerism, and then through that one can understand what is happening. But that particular person can't understand, but they should have a counselor. They should have a person treating it, and then ultimately so much of thing came to get rid of the psychiatric problems. But in the mindfulness, you are the psychiatric patient, you are the psychiatric doctor, mindfulness is the answer. So you get this short circuit. So therefore, when Jnanarama, my teacher used to say, sometimes you feel like falling asleep.
And Pandita Sayadaw says to check it, whether you are fallen into sleep or the slippery of the mind can be judged by the return journey. After the sleep, if you can come to the primary object, that means it was not a sleep. It is just a escaping of the mind, skipping of the mind. Lina chittang, nilina chittang. And that is a very good, big achievement towards a meditation. So to understand whether it is sleep or skipping mind, skipping the thoughts, you have to do number of times. But your report indicates very fast you have recognized it and try to see. Now you are observing the end of the sleep and the beginning of the primary object. Now your next task must be the beginning of the sleep. How the starting point of the sleep, or early signs of the sleep. So last time there were 2 reports from the Rockhampton young children, 13 and maybe 8, both of them reported early signs of their sleepiness. I really appreciated it. So your next homework is to see the beginning of the sleepy nature or slimy mind or sloth and torpor, and it's utterly related with your primary object. When your primary object come up to the certain level, only sleepiness creep in. So therefore, go prepared for the sleepiness first and foremost. Second thing is, not only the end of the sleeping, try to catch the beginning of the sleeping, so you are understanding not your mind, you understand the human mind. Once you go up to that level, you can understand why people behave like that. I hope you can understand. So we are going to the next question. The second and final question in English. Dear Venerable Sir, in your Dhamma talk yesterday, you explained about Bhayatu Pattana Jnana and mentioned there are 2 ways of facing this. Can you please explain what are these and how should someone face it if it happens? With metta. End of the question. Yeah, the Bhayatupattana Jnana is, present day education is utterly Bhayatupattana Jnana. They are educating and learning because of fear. And this education is increasing the fear. The Buddha says, educating and learning without the fear. That means without the hatred. So it's a huge knowledge. Present day, all the research people, all the educators, they are utterly burning with their fear and uncertainties. They are searching so much of research. Bloody fools. They don't know they are doing everything out of hatred. But Bhanga Jnana, early part is with the hatred. And later he understands. If I can look at this fear without the hate, if you can see this uncertainty without fear, that is what you call the noble knowledge. So therefore, Bhayatupattana is to present day so much of wars, so much of research, so much of things because they have fear. They are driven by the fear, run the research by the fear, end is the fear. But same thing the Buddha says, noble quest, that means Arya Pariyesana, you can do it without a fear. Of course, that is what the Arahant is. They are doing all the kind of things, but no fear. Tasava, Thavarava. Tasava means thrust, get frightened. Thavarava, fully established, no fear. So therefore, you have to undergo again and again the fear, again and again the Bhaya Bhairava, and see how much my mindfulness is supporting, how my faith is supporting, how much my precepts or sila is supporting. Within one life year there is evolution. The best place for that is the forest. Or best place for that is under the tree. Or best place, the third one is go to a solitude place. There Bhaya Bhairava is very common. So you are slowly understanding. And very nice chapter is available for Venerable Achancha, how he developed going to the cemetery ground and how was the fear arises due to someone is coming in the midnight, but ultimately he managed to go and see it is a dog. There is nothing to fear. So likewise, we in this life utterly run by fear. Whole civilization,
whole present day life is utterly driven by the fear. So therefore 40-30% money they spend for defense. The Buddha never used any weapon. Never. Never recommended also. Because Bhayatupattana Jnana, that is the way, simple answer for this question is Bhaya with hate and Bhaya without hate make a turning point in our life, and it is experienceable within one life. With that we are moving to the next, maybe a single questions. ස්වාමීන් වහන්සේ ඊයේ Zoom හරහා ලැබිලා ඉතුරු වුණ ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙක කියවන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද දින පර්යංකයේදී ඊටමත් ඉක්මනින් සතිමත් වූ සිතින් ආනාපානය වැඩුවෙමි. මෙහිදී ටික වේලාවක් යන විට දකුණු පාදයේ යටිපතුලේ දැවෙන ස්වභාවයක් දැනුණ අතර එම ස්වභාවය ටික වේලාවක් පැවතුණා. එසේම වම් පාදයේද දැවිල්ලක් තිබුණමුත් දකුණු පාදයේ තරම් දැවුණු බවක් දැනුනේ නැහැ. කයේද නොයෙකුත් චංචල ගති දැනෙන්න පටන් ගත්තා. දකුණු ඇසේ කඳුළු පිරීලා ඇස තුලම ගමන් කරනසයක්ද මුඛය කෙළවලින් පිරී ඇති බවක්ද දැනුණා. බැඳගෙන සිටි අත් දෙක මහපට ඇඟිලි නැතිසේ දැනුණා. ඒ අතර හදිස්සියේ කුරුල්ලෙක්ගේ හඬද ඈත නිවසක බ්ලෙන්ඩර් එක සද්දයක්ද ඇසුණා. නමුත් සිත පිට ගිය බව මෙම සද්ද සමග තේරුම් ගොස් නැවතත් හුස්ම රැල්ල දෙස බැලුවා. තාමත් හුස්ම රැල්ල සංසිඳී තිබුණු අතර කකුලේ දණහිසට යටින් ඇති කොටසයි කොට්ටයයි අතර කොටස චලනය වන ආකාරයක් දැනුණා. ඉඳගෙන සිටින ඉරියව්ව සෙමින් සතියෙන් වෙනස් කළා. මෙසේ තවත් වේලාවක් කයේ වෙනස්කම් දකිමින් ඉන්නා විට මුළු කයේම ලොකු උණුසුමක් දැනුණු නිසා පරයන්ක භාවනාවෙන් අත්මිදුණා. මෙය මාගේ කමඨහන් වාර්තාවයි. මාගේ සතිමත් බව දියුණු කරගන්න අවවාද අනුශාසනා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේලාටත් සැමටත් තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. මම හිතන්නේ අපිට ප්‍රශ්න අහන්න අයිතියක් නැහැ, වෙලාවක් නැහැ, මොකද මේ Zoom එකෙන් කතා කරපු නිසා. ඒකට මේ අවසානයේ සඳහන් කරපු වේදනාව එන්නේ වේදනාව වැඩි වෙන්න සතිය වැඩි වෙනවද අඩු වෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් හිතලා බැලුවොත් නම් වෙන උත්තරයක් දෙයි, භාවනා කරලා බැලුවොත් වෙන උත්තරයක්. ඒ නිසා අපි පරියන්කේ නැගිටින්න හේතු වෙච්ච වේදනාව දිහා බැලුවා නම් ඒක සතිය උද්දීපනය කරන්න, දියුණු කරන්න උදව් වෙන දෙයක්ද, සතියට අරියාදුවක් කරදරයක් කරන එකක්ද කියලා බලලා නිදවසේ වාර්තා කරන්න. එතකොට තමයි දැනගන්න පුළුවන් වෙයි මේ සතිය කියන එක හරියට තේරුම් ගන්න තියනවාද කියලා. ඒ නිසා ඔය විදිහටම කරන්න. ඒ වගේ වේදනාවක් ආවට ඒක පාට නැගිටින්න නැතුව මේ වේදනාව නිසා මම කයට ඇවිල්ලා සතිමත් වුණාද? එහෙම නැත්නම් මාව තලුව ගසා දාලා නැගිටලා යන්න හිතුණාද? ඒ කොයි දේ කෙරුවෙත් අවදීන්ද නැද්ද කියලා බලලා වාර්තා කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. දෙවැනි ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ. උදෑසන පිබිදී බුදුන් වන්දනා කර සක්මන් භාවනාව සඳහා තෝරාගත් ස්ථානයට ගොස් බුදුරජාණන් වහන්සේට නමස්කාර කර සිටගෙන සිටින ඉරියව්වෙන් සුළු වේලාවක් සිටියෙමි. හිසේ සිට දෙපතුල දක්වා කයේ පිහිටීම මෙනෙහි කළෙමි. එහිදී ශරීර අවයව පිහිටා ඇති ආකාරය නිරීක්ෂණය කළෙමි. ඉන්පසු දකුණු පාය ඔසවා දකුණට හැරී වම් පායද ඔසවා සම්පූර්ණයෙන් ආපසු හැරුණෙමි. දැන් මම මෙතන හිටගෙන ඉන්නවා යන්න මොහොතක් මෙනෙහි කළෙමි. ඉන්පසු දකුණු පාය ඔසවන අතර ඔසවනවා යන්න මෙනෙහි කළෙමි. ඒ සමගම ගෙන යනවා තබනවා යන්න මෙනෙහි කරමින් ඉදිරියට සෙමින් පියවර තබමින් පියවර 40ක් පමණ ගමන් කෙලෙමි. මෙසේ ඇවිදින විට කාපට් ඇති තැන්වල රළු ස්වභාවයත්, ටයිල් ඇති තැන්වල සිනිඳු සහ සීතල බවත් දැනීම නිරීක්ෂණය කළෙමි. උදෑසන සීතල සුළං ජනේලයේ ඇඟ වදින බව දනිමි. ඈතින් වරින් වර කපුටු නාදය ඇසිනි. එය බාධාවක් නොවිනි.
නැවත ආපසු හුන් තැනටම ආපසු සක්මන් කළෙමි. මෙසේ පැයකට ආසන්න කාලයක් සක්මන් කළ අතර එහිදී පොළව පයේ ගැටෙන ස්ථානය පය ඔසවන විට පළමුව පයේ ඉස්සෙන ස්ථානයේ නිරීක්ෂණය කළෙමි. සමහර තැනක ඇති වැලි කැට පෑගෙන විට ඇතිවන දැනීමද නිරීක්ෂණය කළෙමි. සක්මන අතරතුර සිත විසිරී ගොස් අතීත සිතුවිලි මතුවේය. එහෙත් ඒ සැනීම සිත පිට යනවා යන්න මෙනෙහි වී ආපසු කමටහනට ගත හැකි විය. ඊළඟ සක්මන් වාරයේදීද මෙවන් අවස්ථා ඇති වූවත් අල්ප විය. ගෞරවණීය ස්වාමින් වහන්සේ අඩුපාඩු පෙන්වා ඉදිරිය සඳහා දහම් අවවාද පතමි. සතිමත් පරියන්කය. උදෑසන සක්මනින් අනතුරුව පරයන්කය සඳහා වාඩි වූෙමි. මම දැන් මෙතන ඉන්නවා යන්න සිහි කරමින් වාඩි වූ කයේ පිහිටීම නිරීක්ෂණය කළෙමි. ඇස් වසා සිටියද පිරමීඩාකාරව කයේ පිහිටීම මනාව සිතට පෙනුනි. උඩුකය කෙලින් තබාගෙන නාසිකාග්‍රයේ සිහිය පිටුවාගෙන ඒ ගැන ටික වේලාවක් නිරීක්ෂණය කළෙමි. සිත සැහැල්ලු වී කයද සැහැල්ලු බවට පත්වන විට ආස්වාස ප්‍රාස්වාස වාතය නාසිකාග්‍රයේ ගැටීම කරන්නට පටන් ගති. ආස්වාස වාතය ඇතුළු වන විට සිසිල් ගතියක් දැනුණු නමුත් පිටවන විට විශේෂ වෙනසක් නොවිය. මුලදී වායු රැල්ල දීර්ඝව ඇතුළු වීම දැනුණත් පිටවීම කෙටිව දැනිනි. මෙසේ පැය භාගයක් පමණ ගතවන විට ආස්වාස ඇතුළු වීම පිටවීම ඉතා කෙටි විය. ඒ සමගම ශරීරයම පිම්බෙන හැකිලෙන බවක් දැනුනි. එහෙත් සිහිය නාසිකාග්‍රයෙන් බැහැර නොවිය. මෙසේ ආස්වාස පාස්වාස මෙනෙහි කරමින් සිටින විට සුලන් රැල්ල ඇතුළු වන පිටවන බව දැනුණත් එය ඉතා සියුම් වන බව දැනුනි. සමහර විටක සිහිය ගිලිහි ගොත් විවිධ අතීත සිදුවීම් මතුවන්නට විය. එකී සිතුවිලි ද්වේෂ සහගත බවක් තිබිනි. එහෙත් එය වහා දැනගෙන ඉන් මිදිය හැකි වීම නිසා වැඩි වේලාවක් නොතිබිනි. සිහිය පිට ගිය බව වැටහි නැවත මූල කර්මස්ථානයට සිහිය රැගෙන ආවෙමි. මෙසේ පැයක් පමණ ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කෙලෙමි. ඊළඟ පරයන්කේදී පළමු අවස්ථාවේදී තරම් සාර්ථක බවක් නොපෙනිනි. දිගටම පැයක් පමණ සිටීමට නොහැකි වූ අතර විනාඩි 40ක් පමණ පෙර පරිදි සතිමත්ව ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි කෙලෙමි. එහෙත් ශරීරයේ විවිධ තැන්වල වේදනාවල් දැනෙන්නට විය. අත් දෙක යටින් සහ පිටකොන්දේ වේදනා ඇති විය. වේදනාවක් දැනෙන විට වේදනාවක් යන්න සිහි කරමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි කළත් එම වේදනාව අඩුවන බවක් නිරීක්ෂණය නොවිය. වාඩි වී සිටි ස්ථානයේ මිට්ටය සහ ශරීරයේ ගැටෙන තැන තද දැවිල්ලක් ඇති විය. වාර්තාවේ අවසානයේ වාර්තාව ටිකක් දිග වැඩි. ඉතින් කෙටි කරන්න පුළුවන්. ඉතින් අපි මේ වෙලාව ඉවසලා කටයුතු කරමු. නමුත් තුන් පොලක සඳහන් කරලා තියෙනවා සක්මණේ 2යි පරියන්කේ 1යි පිටගියේ හිත ආපහු ආවයි කියලා. ඉතින් ඒකේ තව තැනක සඳහන් කරනවා හිත පිට ගියන්නේ කාරණු තිබුණාට පිට යන්නේ නැතුව ආනාපානෙ ඉන්නකොටම පිම්බි මැකිලින් බලන්න පුළුවන් තත්ත්විකුත් ඇති උනායි කියලා. ඒක හොඳ සාර කරුණු. නමුත් අර පිට ගියේ හිත නැවත ආව බව දැනගත්තේ කොහොමද කියන එකට මම හැමදාම ආසාවෙන් උනන්දුවෙන් ඉල්ලා හිටිනවා. ඒක ලියවිලා නැහැ. ඒක මේ රචනයේ තියෙන අඩුපාඩුවක්. පිටිගිය බවක් ලියනවා, ආපහු අත්ත බවක් තියෙනවා. සක්මණේදී ඒක දෙවෙනි සක්මණේදී අඩු උණයි කියලාත් කියනවා. පරියන්කේදී වැඩි උණයි කියලාත් කියනවා. නමුත් මම එකයි ඉල්ලන්නේ පිටිගිය හිත නැවත ආපු බව සහතික කරන්න අපි කියන්නේ ප්‍රත්‍යක්ෂණය කියලා අද්දුටු සාක්ෂියක් එක්ක ලියන්න. එතකොට තවත් ඉදිරියට යන්න පුළුවන් වෙයි. ඒක භාවනා නෙවෙයි රචනා ශිල්පයක්. ඒ වුණාට ඒක බලන්න කෙලින්ම බලපානවා. නැත්තම් හොඳයි. ඒ දිග වැඩිකම ටිකක් තියෙනවා. ඒක සංස්කරණය කරන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමින් වහන්සේ භාවනා වැඩමුළුවේ පළවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. මම ආදුනික යෝගියෙක්මි. මගේ දෙසැම්බර් 26 දින වාර්තාවයි. අද උදෑසන පරයන්ක භාවනාව සාර්ථකව සිදුවිය. එනම් පිම්බීම හැකිලිම වෙත හිත යොදා සිටියේදී සුළු වේලාවකින් එය තුනී වී යයි. එවිට සිතුවිලි රාශියක් පැමිණේ. නමුත් කෙසේ හෝ මම පිම්බීම හැකිලිම වෙත හිත යොදවීමි.
එවිට නැවත ඊතා හොඳින් පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළ හැකි විය. මෙසේ වාර ගණනාවක් සිදු විය. දහවල් ආහාරයට පෙර සිදු කළ පර්යංකයේදී මුලදී මෙන් පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළ හැකි වුවත් ක්ෂණයකින් රාග සිතුවිලි පහළ විය. මම මුලදී සිතුවේ අනිකුත් සිතුවිලි මෙන් මේද ටික වේලාවකින් පහව යයි කියලා. නමුත් එසේ නොවිය. මූල කර්මස්ථානයේට සිත නැවත ගැනීමට ඊටම අපහසු විය. ඒ නිසා මම ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරමින් ටික වේලාවක් ගත කළෙමි. එවිට රාග සිතුවිලි ටිකක් පහව ගියේය. නමුත් සතිය පිම්බීම හැකිලීමට ගැනීමට අපොහසත් විය. නමුත් මා කෙසේ හෝ එම පැයක කාලය පුළුවන් ප්‍රමාණයෙන් සතිය පිහිටුවමින් සිටියෙමි. මෙසේ රාග සිතුවිලි පැමිණි විට කළ හැකි උපක්‍රමයක් ඇතොත් කරුණාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. වාර්තාවේ අවසානයේ. පළවෙනි දේ වෙන්න තියෙන දේ කරලා තියෙනවා, අඳුනගෙන තියෙනවා. එතකොට දෙවෙනි දේ තමයි මේ වෙලාවට කවදාකවත් ද්වේෂය පහළ වෙන්නේ නැතිකම. රාග හිතවිල්ලක් ආවොත් ඒ වෙලාවට කවදාකවත් ද්වේෂය නෑ. ඒ තරම ඒවා එකිනෙක කළු සුදු වෙනසක් තියෙනවා. ඒ නිසා රාග හිතවිල්ලක් පැමිණීම ද්වේෂයේ ජය ගැනීමක් වගේ. නිදිමත කවදාකවත් එන්නේ නෑ. අතීත අනාගතයට යන්නෙම නෑ. සැකේකුත් නෑ. මේ රාගෙමයි ද්වේෂය නෙවෙයි කියලා රැකේකුත් නෑ. ඒ කියන්නේ රාගය කියන කාමච්ඡන්දේ ආපුවාම අනෙක් නිවර්ණ හතරම නෑ. ඒක දැනගත්තාම නිවන් දැක්කා වගේ සතුටක් ඇති වෙනවා. රාගෙ දිගේ යනවා කියාට මේ අනිකුත් නිවර්ණ යටපත් කරගෙන තමයි ඒක එන්නේ. ඒක හැබැයි ඔය කියන මං කියන කාරණාව වෙන්නේ සුතමේ ඥානෙ තියෙන කෙනාට. ඒ නිසා අනිත් දවසේ රාගෙ එන්න පුළුවන්. ඒක ඔය කියන තරම් යන්නේ නැහැ කෝල්ලා ගෑවුනා වගේ. හැබැයි සුතමේ ඥානෙ තියෙන කෙනාට අතේ පොල් තෙල් ගාගෙන ඉන්නවා වගේ. කෝල්ලා ගෑවුනාට එච්චර අල්ලන්නේ නැහැ. ඒ නිසා වැදගත්ම දේ තමයි රාගේ වශයෙන් දැනගන්නක. ඊට රාගයට මේ අපි කියන්නේ ඒකට මේ අනුමාන වශයෙන්. ඒ වෙලාවට ද්වේෂය එන්නේ නැහැ, නිදිමත එන්නේ නැහැ වගේ කරුණු කවදා හරි තේරෙයි රාගේ නැති වෙච්ච දවසේ බෙල්ල කඩා වැටෙනකොට. රාගේ නැති වෙච්ච දවසේ ඉන්න බෑ. ඉතින් රාගේ පොඩ්ඩක් තිබ්බට කමන්නේ නිකන් අර පත් කනකොට නිකන් ලුණු මිරිස් ටිකක් තියෙනවා වගේ. ගොඩාක් නෙමෙයි. පතොලොද්දර දාන නිකන් උම්මලකට ගෑල්ලා වගේ. රාගේ පොඩ්ඩක් තිබුණාට කමන්නේ ඔතනට වැඩි ගතියයි තියෙන්නේ. ඒ නිසා ලෑස්ති වෙලා යන්න ගියාට පස්සේ ওই රාගේ නපුර නැති වෙනවා. ඒක නිසා භාවනාවෙන්ම ඉදිරියට යන්න ඕනේ. ක්‍රමසාවිදි ගොඩක් Tamanට සීපත් වෙයි. පුළුවන් වෙයි දැනගන්න අවබෝධයෙන් ඉදිරියට ගියොත්. අපි යනවා ඊගා ප්‍රශ්නයට. දෙවන ප්‍රශ්නය. අවසරයි ස්වාමින් වහන්සේ. සක්මන. මූල කර්මස්ථානයේ ලෙස සිටගෙන මම දැන් මෙතනයයි මෙනෙහි කර ඉන්පසු තරමක් වේගෙන් වම දකුණ ලෙස සිතමින් ගමන් කළෙමි. අනතුරුව එසවීම ගෙන යාම තැබීම ලෙස වේගය අඩු කර ගමන් කළෙමි. විටින් විට මා ඇවිදින බවත් වාඩි වී හෝ සිටගෙන නැවතී නොමැති බවත් කල්පනා කළෙමි. විටින් විට විවිධ අරමුණු වෙත සිත යන බව පෙනිනි. එසේ තේරුණේ යලිත් පාද එසවීම ගෙන යාම තැබීමට සිත යොමු වුණ නිසාය. මෙලෙස කාලය අවසන් වන තුරුම සිදු කළෙමි. පර්යංකය. පහසු ලෙස පට්ටල් වී ඉඳගෙන මා දැන් මෙතන ලෙස සිතමින් කයෙහි ඉරියව්ව දෙස බැලුවෙමි. මැද සුලන් රැල්ලක් නාසය අවට දැවටෙන බව දැනිනි. එය දෙස බලා සිටියෙමි. එහෙත් සුළු වේලාවකින් සිත විවිධ අරමුණු වෙත විසිරී යන බව දැනිනි. මෙම ගතිය පෙරට වඩා වැඩි බවක් දැනේ. නැවත හිත හුස්මට යොමු වුවද අරමුණු වලට නොදෙවිනි. කකුල්වල වේදනාව නිසා කිහිප විටක් ඉරියව්ව මාරු කිරීමට සිදුවිය. ඉරියව් මාරු කරන විට එය සෙමෙන් නිශ්ශබ්දව මාරු කරන බව දැනගනිමින් කළෙමි. මෙලෙස අරමුණු ගලා ඒම වැඩිවීමට හේතුවක් තිබේද? මෙය අඩු කරගන්නේ කෙසේද? සක්මනෙහි හා පර්යංකයේ ඉදිරි දියුණුවට උපදෙස් අවවාද පතමි. ඔබ වහන්සේට නිරෝගී දීර්ඝායුෂ පතමි. වාර්තාවේ අවසානයේ. ඔය වගේ අර විවිධ අරමුණු රාශියක් වේදනත් එනවා, සද්දත් ඇහෙනවා, හිතවිලිත් එනවා, මූල කර්මස්ථානෙත් පයින්න වගේ වෙනකොට
තමන් මේ ඉඳගෙන ඉන්නේ ඇවිදිනව නෙවෙයි, නිදාගෙන නෙවෙයි, හිටගෙන නෙවෙයි කියලා දන්නවනම් ඒක හරියට අර ගාක් වාහන තමන් දිහාට එද්දි හප්ප ගන්න නැතුව බොහොම නැවතිලි ඉදිරියට යනවා වගේ. ඒ විදිහට ඉස්සරහට ගොඩක් කරදර එනකොට එහෙම නැත්නම් අපි කියනවා කුණාටු මොහොතේ නැවක් පදවනවා වගේ. ගමන බලන්න එපා, නැව පෙරලා ගන්න එපා. කුණාටු වෙනකොට පදින්න එපා. පුළුවන් තරම් නැවේ වේගය අඩුකරනද නැංගුරන් දාන්න. දාපු ගමන් ඒ කෝඩේට පස්සේ එනවා විශාල විවේකයක්. ඒ නිසා ඒ වෙලාවේදී උගාක් සූක්ෂම ආනපානේ බලන්න, මුලැමැදාක බලන්න, සක්මන් කරනවා නම් ඔසවන යවන තමයි යන්න එපා. මම මේ ඇවිදිමින් ඉන්නේ. මම ඉඳගෙන නෙවෙයි. මම කියන්නේ සක්මනේ නම්. පරියන්කේ නම් ඇවිදිනව නෙවෙයි. ඉඳගෙන ඉන්නේ කියලා දැනගෙන ඉන්නේ කේ වෙලාවේදී. දැනගෙන මේ ලොකු කුණාටු අවස්ථාවක් කියලා අපි නැව පෙරලා ගන්නෑ. ඉතින් අර දන්නේ නැති යෝගාවචර හිතනවා මේ වෙලාවෙත් අර සවිස්තර ගොඩක් බලන්න ඕනේ කියලා. ඒකට හරිම වෙහෙසයි. ඒකට නිකන් ගොඩ දාපු මාළුවෙක් වගේ දා ගන්නවා. අපි වෙන නැව බේර ගන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමයට ගියාම වාසනාව තමයි නැත්නම් ලැබෙන අතවාසිය තමයි යොම කරදරයකට පිටිපස්සේ විශාල ඉස්පාසුවක් තියෙනවා. අන්නේ ඉස්පාසුවේදී වැඩේ කරගන්න පුළුවන්. මේ කරදරේදී මේ නැව පෙරලා ගන්න නැතුව යන්න හදන ක්‍රමේ. ඉතින් ඒක ඉස්සරහට යනකොට ඕක ඇඟෙන්න වෙනවා. ඒක තමයි පරණ යෝගාවචරය කියන්නේ, තලතුණා යෝගාවචරය කියන්නේ කලබල වෙලාවේදී ප්‍රගතිය බලන්නේ නැහැ. කලබල වෙලාවේදී නොවැටි ඉන්න පුළුවන්කම බලලා ඊට පිටිපස්සේ හොඳ විවේකයක් වෙන බව දැනගෙන කන්දක් නැගිටින පල්ලමකී පල්ලෙම වැටෙන සෙල්ලමකී කියලා කන්ද නගින වෙලාවේ බොහොම අමාරුවෙන් ගුණ දක්කගෙන යනවා. පල්ලෙමේදී වැඩ ගන්නවා. අන්නේ දක්ෂකම තියාගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. තුන්වන ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. සංසුන් වූ සිතෙන් සක්මන ආරම්භ කළෙමි. මගේ අවධානය එක කකුලක පමණක් පැවැත්වීමි. ඒ අනුව එම පාදයේ පොළවේ ස්පර්ශ වීමත් ස්පර්ශ නොවීමත් පිළිබඳව සතියෙන් සිටියෙමි. ළඟ තිබූ යන්ත්‍රයක් එකවරම ක්‍රියා කිරීම නවත්තර වී නිශ්ශබ්ද විය. එවිට මට සිහි වූයේ හේතු නැතිවීමෙන් එම ශබ්දය නැති වූ බවයි. හේතු ඇතිවීමෙන් ශබ්දය ඇතිවන බවත් හේතු නැතිවීමෙන් ශබ්දය නැතිවන බවත් මට වැටහින. අපට ඇසෙන සෑම ශබ්දයක්ම හේතු නිසා හටගන්නා බවත් ඒවා හේතු නැතිවීමෙන් නැතිවන බවත් මට වැටහිනි. තවද අපට පේන සියලු දේද හේතුන් නිසා හටගත් ඒවා බව මට කල්පනා විය. ඒ අනුව මගේ සිත වෙනත් ශබ්ද කෙරෙහි රසවත් නොවන බවක් දැනෙන්නට විය. සිත සංසුන් වූ සිතට අරමුණු කරන්නට විය. සිත වෙනත්තකට ගියේ නැත. එකවරම එතන තිබූ ආලෝක පහන් නිවුනේය. නමුත් මගේ සිත සැලුනේවත් ගැස්සුනේවත් නැත. එම සිතින් මා බොහෝ වේලා සක්මන් කළෙමි. එම සංසුන් චිත්තය හොඳින් පුරුදු වන්නට සිතේ පළපැදියම් වීමට ඉඩ ඇරියෙමි. පරයන්කය. පරයන්කය සඳහා ළඟම ඇති ආසනයක් එලිමහනේම තෝරා ගතිමි. දැස් වැසූ මම කිසිවක් නොසිතා සිටින විට දැස් ඉදිරිපිට ඇති කහ ආලෝකයේ තුල ඇති තිත් දෙසට අවධානය යොමු විය. ඒවා පුනීල හැඩයට චක්‍රාකාරව ඇදී යන ආකාරය බලා සිටියෙමි. ටික වේලාවකින් එය නැවතී තිත් ස්වභාවයක් නොමැති සුමට අවකාශයක් පෙනෙන්නට විය. ටික වේලාවක් එසේ බලා සිට මගේ සිත පරීක්ෂා කර බැලුවෙමි. සිත තවමත් සංසුන්්‍ය. වෙන වේලාවල් වල මෙන් සිතුවිලි මනෝවිකාර එහි පහළ වූයේ නැත. මා මුකුත් කළේ නැත. මදුරුවෙක් කා ඇඟිල්ලේ වේදනාවක් ඇතිවිය. ඇස්සර බලන විට මදුරුවන් කිහිප දෙනෙක් මා වටකොට සිටින බව දුටුවෙමි. කාමරයට යාමට සිත් වූ නමුත් මට බුදුරජාණන් වහන්සේ මතක් විය. ඒ අනුව මදුරුවන්ට ඇතිතාක් ලේ බොන්නට ඉඩ ඇරියෙමි. ඔවුනුත් හොඳින් බඩවල් පුරවා ගන්නා සැටි බලා සිටියෙමි. පසුව ඔවුන් කරදර කළේ නැත. නැවත මා සිත පරීක්ෂා කිරීමේදී තවමත් සංසුන් ලෙස
පවතින බව දැනුනි. එසේම ඔබ වහන්සේ කියන පරිදි බබා නිදි යන්න මතක් වී එසේ තිබෙන්නට ඉඩ ඇරියෙමි. දෙවන භාවනා වාරයේදී සිත සංසුන් නමුත් නිදිමත ගතියක් දැනේ. නිදිමත කෙරෙහි මා හොඳින් අවධානය යොමු කළෙමි. මා ඊතා තදින් ඉදිරියට විසිවිය. මට සිතුනේ නිදි කිරා වැටුණුසේකි. නමුත් නිින්ද ගියේ නැති බව මට සිතුනි. මගේ සිතේ කාන්තා රූප පෙනෙන්නට විය. මමද කාන්තාවකි. ඊයේ දිනේ මෙම රූප පෙනීම බොහෝ සෙයින් තිබිනි. මම නැගිට වතුර පානය කොට නිදිමත ගතිය නැති වූ විට නැවත වාඩි වීමි. නැවත 3 වතාවක් පමණ විසිවුණු නමුත් නිදා නොගත් බවක් හොඳින් මතක් කළෙමි. විසිවීමට සුළු මොහොතකට පෙර යම් යම් රූප දර්ශන වූ බව හොඳින් මතකය. ඒ සෑම අවස්ථාවකදීම ඔබ වහන්සේ ඊයේ දේශනා කළ බණ අනුව සියුම් වූ නමුත් ආනාපානයම අත නොහර බැලීමට අමතක නොකළෙමි. පසුව භාවනාව සාමකාමීව සිදුවිය. වාර්තාවේ වැරදි ඇතොත් කමා කරන සේක්වා. වැරදි නිවැරදි කර දෙනමින් ඊතා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. වාර්තාව දිගුවීම ගැන කමා කරන සේක්වා. ඔබ වහන්සේ හා නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලු දෙනාම සදා සුවපත් භාවයට පත්වේවා. වාර්තාවේ අවසානය. ඒ වුණත් වාර්තාව දිග වැඩි තමයි. ඒ කියන්න ඕන එක. ඒ නිසා මේවා ගොනු කරන් ඉගෙන ගන්න. අර ගැස්සිලා අවදි වෙනකොට කොච්චර ඉක්මනට Tamange මූල කර්මස්ථානට යන්න පුළුවන්ද කියන එක හරියට මූල කරදර තියේදී ආනාපානයේ සියුම් පැත්ත බලනවා වගේම සියුම් වැඩක්. එහෙම තියේදී ආනාපානේ බලන්න ඕන කියන කතාව නම් මතක් වුණා කියලා ලියලා තියෙනවා. අර වගේ 3-4 සැරයක් නිදි කිරා වැටෙනා වගේ ගැස්සිලා ආවට පස්සේ මූල කර්මස්ථානට කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද නැත්නම් ආවද කියන එක තමයි රෙසිලියන්ස් කියන්නේ. බාධාවකට ඇති වෙලා නැවත තමන්ගේ නිවසට ආරක්ෂක භූමියට එන්න පුළුවන් ඉඩ. මේ වගේ කෙනෙකුගේ චරිතයට ඒක කෙලිම බලපානවා. ඉතින් ඒක නිසා විවේක වේලාවල් වල නෙවෙයි බාධා සහිත ගමනක යනකොට වගේ ගැස්සිලා එන වෙලාවක බලන්න මූල කර්මත්තාන්ට එක්ක සක්මන එක්ක පරියන්කේට කොච්චර වෙලා යනවද කියලා ඒක තමයි යෝගාවචරය වග වෙන්න ඕනේ. එතකොට ඒක විපස්සනාවට වැටෙනවා. ඒ වගේම කරදරයක් විදිහට බාර ගන්න නැහැ ගැස්සෙන එක. හැබැයි ගැසිලා කොච්චර ඉක්මනට එන්න පුළුවන්ද කියන එක බලන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. හතරවන ප්‍රශ්නය. ගරු ස්වාමින් වහන්සේ සාමාන්‍ය ජීවිතයේ භාවනාව සහ පුහුණු කිරීම සම්බන්ධවයි. මම අවුරුදු කීපයක සිට ඔබ වහන්සේගේ උපදෙස් අනුව සතිය දියුණු කිරීමට උත්සාහ කරන අයෙක්මි. දැනට අවුරුදු 4-5ක් තිස්සේ සෑමදාම උදේ කාර්යාලයේ වැඩ පටන් ගන්න පෙර විනාඩි 30ක් 40ක් පමණ ආනාපාන සති භාවනාව පුරුදු කරනවා. පරයන්ක භාවනාවට හොඳ සමාධියකින් පසු කාර්යාල වැඩ ආරම්භ කළ පසුත් තව පැය 3-4ක් ඒ නිශ්චල භාවයේ නිරවුල් මනසින් වැඩ කටයුතු කරගෙන යා හැක. මහන්සියක් නොදැනේ. පරයන්ක භාවනාව තුල සිතට එන සිතුවිලි ඇති වී නැති වී යන පුස්සක් ලෙස දැකීමට පුරුදු වී සිටිමි. ඒවා මගේ නොවන බවත් සියලු සිතුවිලි දුක්ඛ ස්වභාවයෙන් යුතු බවත් පිට සිට බලන්නට පුරුදු වී සිටිමි. මෑත කාලයේ සිට සිතුවිල්ලක් එන විටම එය සිතක් මට පාලනය කළ නොහැකි ඇති වී නැති වී යන මාගේ නොවන දෙයක් ලෙස පිට සිට දකි. එවිට හිරු දුටු පිනි පොදක් මෙන් ඒ සිතුවිල්ල නැති වී යයි. එවිට නැවත හිස් අවකාශයේ දැහැන්ගත විය හැක. මෙය ඊතා ලේසි ක්‍රමයක් ලෙස මට සිතේ. දැන් භාවනාව නොකරන සාමාන්‍ය ජීවිතයේ ඊතා දුක්ඛෝ ඊතා සතුටු සිතක් ඇති වූ විටත් සිතක් යයි දැකීමට පුරුදු වෙමින් සිටින බව හැඟේ. නමුත් සිහිය නැති දිනක මෙසේ සිතක් ලෙස නොසිතේ. සමහර විට එසේ දුකක් හෝ සතුටක් ඇති වූ විට සිතක් ලෙස අවබෝධ වන්නේ දවසක් දෙකක් හෝ සතියක් ගිය පසුවයි. මෙය ජීවිතයේ ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දිය හැකි හොඳ ක්‍රමයක් බව හැඟේ.
සතිය mindfulness තවදුරටත් දියුණු කර ගැනීමෙන් හිතට දුක් ස්ට්‍රෙස් දෙන හෝ අධික ලෙස සතුට දෙන සිතුවිලි වලින් මිදීමට සිතක් ලෙස ඒවා දෙස තුන්වැන්නෙක් ලෙස බැලීම කළ හැකි බව හැඟේ. එවිට ප්‍රපංච කිරීම හෝ අතීතය ගැන දුක් වීම හෝ අනාගතය ගැන ඩ්‍රීම් කිරීම හෝ අඩු කරගත හැකි බව හැඟේ. මේ කලින් උපදේශයක් නොමැතිව සමහර විට කලින් ඇසූ බණක් නිසා විය හැක. ඉබේම පුරුදු වූවක් බැවින් මේ පිළිබඳ ඔබ වහන්සේගෙන් උපදේශයක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. මට මෙය හොඳ දෙයක් ලෙස පෙනුනත් එය එසේ නොවන්නේ නම් කරුණාකර පෙන්වා දෙන මෙන් ඊතා බැගෑපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේ. වැඩ කරන්න ඉස්සලා විනාඩි 30ක් විතර වාඩි වෙලා ඉඳලා වැඩ කරන්න පුළුවන් නම් ශිර දෙව්දුවකට වැඩියා වාගේ තමයි. ඉතින් ඒක හොඳ ආදර්ශයක් වෙයි Tamanටත් අනුන්ටත් ආයතනෙටත්. ඒක දිගටම කරන්න. නමුත් හිතට එන දේ හිතක් කියලා කියන්නේ හිතම නිසා මේක හොරාගියම්මයින් පේන ඇහිල්ලක්. ඒක නිසා නරක නෑ හොඳයි. නමුත් තාමත් හිතේ මායාවක් මේ යන්නේ. ඔය දිගට කරන්ඩ ඔච්චරයි කරන්න තියෙන්නේ. දිගට කරනකොට තමයි තේරෙයි මේක මේ තමන්ම කතා කරන hina වෙන කිචි කවාගෙන hina වෙන එකක්ද නැත්නම් ඇත්ත එකද කියලා. ඉතින් ඒක නිසා හිතක් කියලා හිතන්නේ හිතම බව මතක තියාගන්න මේක හතරමං හන්දික මැජික් පෙන්වන මායාකාරයක් වගේ. ඒ නිසා බාර ගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. නැවත නැවත කරන්න. එතකොට හරි පසුබිම ලැබුණොත් මේක හරි දිහාවට යනවා. එහෙම නැත්නම් අර අහලා තිබුණා මේක අඩුපාඩු තියෙනවා නම් කියන්නේ කියලා අඩුපාඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ කල්පනා කිරීමෙන් පමණක් වෙන්නේ නැහැ. නමුත් උපකරණ විසි කරන්න එපා. නැවත නැවත පාවිච්චි කරන්න කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නෙට. පස්වන ප්‍රශ්නය. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. පරයන්ක භාවනාවේදී අරමුණ සංසිඳී නිකම්ම ඇස්පියාගෙන ඉන්නවා වගේ දැනේ. ශරීරයට ශක්තිය එනවා වගේ දැනේ. ඊතා අධික වේගයෙන් කුහරයක් තුලට යන්නා වාගේ දැනේ. එහි වේගයෙන් ගමන් කරයි. ඇතැම් විට බියක් දැනේ. නැවත නිකම් ඉන්නා ස්ථානයට පැමිණේ. අරමුණද සංසිඳී ඇති නිසා කුමක් කළ යුතුද? මේ කරුණාවෙන් පහදා දෙනමින් ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. වාර්තාවේ අවසානයේ. ඔය විදිහට අරමුණු තැම්පත් වීම ප්‍රශ්නයක්ද නැත්නම් උත්තරයක්ද කියලා තමයි මට අහන්න තියෙන්නේ. මේ අරමුණ නැති වුණාට පස්සේ දැන් මම මොකද කරන්න කියලා ඒක ප්‍රශ්නයක් කරගන්නවද? අම්මෝ කාලයකට පස්සේ ට්‍රැෆික් ජෑම් එකක් නැතුව පාර හම්බුණා. මේකේ ගමන කරගන්න ඕනේ කියලා ඒ හම්බෙච්ච අරමුණු නැති විවේකයේ බුද්ධි විඳිනවද කියන එක මේ ප්‍රශ්نين නගන ප්‍රශ්න නෙවෙයි. නමුත් වචන අතරමැද නැගින ප්‍රශ්නයක්. කරදරයක් නැති වෙනකොට හරි කරදරයක් ඒක. ඒක නිසා හොඳට පරීක්ෂා කරලා බලන්න මේ විදිහට අරමුණක් නැතිකම ප්‍රශ්නයක්ද උත්තරයක්ද කියලා අනිත් දවසේ ලියලවන්න අපි යනවා ඊගා ප්‍රශ්නෙට. 6 වන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමින් වහන්සේ. කමඨහන් වාර්තාව ඉදිරිපත් කිරීමට අවසර. ඊයේ දිනයේ ලැබුණු උපදෙස් පරිදි පර්යංකයේදී එන සිතුවිලි ජාලාවන්ට සහ නින්දත් නොනින්දත් අතර තත්වයන්ට සූදානමින් අද පර්යංකයේ යෙදිනි. වෙනදා තරම් අරුතක් නැති සිතුවිලි පැමිණියේ නැත. කිහිප වරක්ම එදිනෙදා කටයුතු ගැන සිහිවිය. ඒ සෑම විටම නැවතත් හුස්ම රැල්ල කෙරෙහි හිත යෙදවිය හැකි විය. වෙනදා මෙන් නිନ୍ଦ නොනින්ද තත්වයට ගියේද නැත. පාදයේ සුළු වේදනාවක් වෙන්දාට වඩා දැනිනි. පර්යංක පැයම හුස්ම රැල්ලත් සිතුවිලිත් වේදනාවත් අතර කැරකෙමින් ගත විය. සුදුසු උපදේශක් පතමි. විශේෂයෙන් වාර්තා කිරීමට කරුණු නැති වුණත් කමඨහන් වාර්තා ලිවීම ප්‍රයෝජනවත්ද? තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේ. ඒ විදිහට අර මූල කර්මස්ථානයේ හිතවිලි වේදනා ඔක්කොම සම මට්ටමට එනවා. අපි ආරම්භයේදී මූල කර්මස්ථාන මූලස්ථානයේ දීලා අනික් කෙවුවා බාහිර කරදර අරමුණු කියලා බෙදාගෙන ගියාට භාවනා කරගෙන යන වෙලාවෙදී ඔක්කොම අරමුණු විතරයි. එතකොට විශේෂ දියුණුවක් නැහැ.
හැබැයි වේදනක් තියෙනවා, හිතවිලිත් තියෙනවා, ආනපානෙත් තියෙනවා, කයත් දැනෙනවා. ඔක්කොම දැනෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඕක අපි නිස්සාරණමනේ වචනයක් දාගත්තකොට ගොජේ කියලා. ඔය නිකන් වතුර හැලියක් ගොජ ගා තියෙනවා වගේ, කිරි හැලියක් ඉතිරි තියෙනවා වගේ, බත් හැලියක් ගොජ ගන්න වගේ ගොජ ගන්න. ගොජේට සාමාන්‍ය සම්මත වචනේ තියෙන සම්තතිය කියලා. ඉතින් ඒ නිසා ඔතෙන්ට එනකොට ප්‍රශ්න වෙන්නේ ඔය ගොජේ කම්මැලි කරවන නිසා. ඕක ඒකාකාරී නිසා. ඕක නීරස නිසා. අනිත් තොර අරමුණු අහුලා ඉන්නවනම් මූල කර්මත්තානේ ඒකට ඒකේ තියෙනවා මොකද්ද උරුට්ටුවක් තියෙනවා ගේමක් තියෙනවා. ඉතින් ඒකේ දක්ෂකමක් තමයි ඉදිරියට ගියාට පස්සේ සියල්ල සමතේ වෙන්න හදනකම. ඉතින් එතෙන්දී ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එහෙම ප්‍රශ්නයක් වෙනවා නම් ඒක තනි කරම ගුරුනාථගේ දෝෂයක් කියලා කියනවා. කවදාකවත් කාටවත් ඕක ස්වයම්බුව තෝරන්න බෑ. මේක ඉදිරිපත් කරලා පස්සේ ගුරුවරයා කියලා දෙනවා ඔය බලන්න කාමේ තියෙනකන් කාමච්ඡන්දේ තියෙනකන් හිත බොහොම අවදි. කාමච්ඡන්දේ නැති වෙලා සමරස වෙනකොට ආධාව නැති වෙනකොට හිටගෙන නිඳ යනවා. ඉතින් මේක හරහා යන්න පුළුවන් වේද කෙනෙකුට මේ තියේදී කම්මැලි වෙන්නේ නැතුව ඉදිරියට යන්න නම් අරතිය නැත්නම් භාවනා රාමෝ හෝති භාවනා රතෝ පහනා රාමෝ හෝති පහන රතෝ කියලා මේක තේරුම් අරගෙන මේ වෙලාවේ වැඩ ගන්න අන්තිම පස්චිම භවිකෙක් වෙන්න. මේ ජීවිතේදීම වැඩ ඉවර කරනවා කියන මට්ටමේ වගේ කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් ඔය සලුවක සාදාලා නැගිටලා යනවා කම්මැලි අප්පා හැමදේම පේනවා. ඒකේ දෙයක් නැහැ කියලා ගොජේ දැක්කට පස්සේ අමාරු වැඩෙනවා. ඉතින් ඒක කවදාකවත් පොත් කියලා තෝරන්න ගන්න බෑ. කවදා භාවනා කරලා තේරුම් ගන්න බෑ. ඒක භාවනා කමටහන කිලියලම සුද්ධ වෙලාම වැඩි ලෑස්තිලා ගියොත් මහා ලොකු දෙයක්වත් නැහැ උතන. එනේ ඒ අරතිය පහළ වෙනකොට ඒක ඉදිරියට යන්න මේ කමඨාන් සුද්ධ කිරීම වාසනාවක් වේවා කියලා පියනවා ඊගා ප්‍රශ්නේ. ස්වාමින් වහන්සේ ඊළඟ ප්‍රශ්නය ඒකේ අකුරු හුඟා කුඩාවට ලියලා තියෙන්නේ වැරදි ඇතොත් සමාවන්න. ගරු ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේ අත්දැකීම් ආනාපාන සති භාවනාව මම වසර කීපයක්ම නොකඩවා මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වී ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි භාවනාව කරගෙන යන්නෙමි. මම සෑම දිනකම භාවනාව ආධුනිකයෙකු මෙන් ආරම්භ කරමි. එනම් කය ඍජුව තබාගෙන වාඩි වී නාසය අවට ප්‍රදේශයේ සිත යොමු කොට ආස්වාස ප්‍රාස්වාසය දිහා බලන්නේය. කලක් සිටම හුලන් ධාරාව ක්ෂණිකව නැති වී ගොස් හිත හිස් අවකාශයට යන්නේය. ඊට පසුව සිත දිහා ඊටමත් ආසන්න වී හොඳට බලාගෙන ඉන්නේ. මේ හිස් අවකාශයේ ඊටා විශාලවට පෙනෙන්නේය. සිත එහි නිදැල්ලේ හැසිරෙමින් ඉන්නක් මෙන් දැනෙන අතර එය වාඩි වී සිටින කයට බාහිරව තිබෙන්නක් මෙන් දැනේ. එනම් කය බොහෝ දුරට නොදැනී යාමේ. සමහර විට විලුඹ ස්පර්ශවන ස්ථාන පමණක් ඊටමත් ලාවට වගේ තද ගතියක් දැනෙන්නට පුළුවන්. අත් දෙකත් බෙල්ලත් පහළ කොටසත් නොදැනේ. සමාධිය හොඳට දියුණු වී ඇති බැවින් දැන් කයට චංචල කම්පන උණුසුම සීතල නොදැනෙන තරමටය. වේදනාවද නොදැනේ. බොහෝ විට අදුක්කම සුඛ වේදනාවෙන් සිටින බැවින් සිතට ප්‍රීතියක් හා නිරාමිස සුඛයක් දැනෙන්නේය. මේ දෙකම දිහා දැන් බලා ඉන්නේ ඊටමත් මැදහත් උපේක්ෂාවෙන්ය. මෙම ප්‍රීතිය හා සුඛය ඇඟ ඇතුළතින් සෑම ඇටමිදුලක් තුලින් එන්නක් මෙන් පළමු වතාවටත් ඊට පසු තරමක් කාලයක් තුලදී මෙය හොඳින් දැනිනි. එහෙත් දැන් එය ආශා නොකර දැඩිව අල්ලා නොගෙන උපේක්ෂාවෙන් මෙය දිහා බලා ඉන්නේය. සිතට එන අරමුණුද ඊතා අල්පය. මොන අරමුණද එන්නේ කියා කිව නොහැකිය. සිත දිහා හොඳට බලා සිටින බැවින් අරමුණු එනකොටම අඳුනා ගැනීම නිසා එතනදීම එය නැති වී යන්නේය. නිදිමත එන්නේ නැතිව ඊටමත් හොඳ අවදියෙන් සිටින්නේය. මේ සිටින తත්වයේ ඊටමත් ශාන්තය, නිශ්චලය, කිසිම කලබලයක් නැත. ඊටමත් සුවදායකය. එහෙත් ඊටමත් කම්මැලි ගතියක් දැනෙන්නේය.
මේ විදිහට ටික කාලයක් මෙය අත්දැක ඇත්තේය. මුලින් මේ කම්මැලි ගතියක් ඇති කරන නිසා කිහිප විටක් නැගිට ගොස් ඇත. එහෙත් ස්වාමින් වහන්සේ හැමතිස්සෙම කියන විශ්‍රාමයේ හුදෙකලාව භාවනාවේ දියුණුව බව මතක් කරගෙන ඊටමත් ආශාවෙන් ඊටමත් ශාන්ත තත්වය අත්විඳින්නේය. මීට පෙර කඳ කඩා හැලී ඉදිරියට බර වී තිබෙන බව දැන ඉබේම කය කෙලින් කිරීම සිදුවෙයි. එහෙත් දැන් එය වැඩි නොදැනේ. සමහර විට එක් අතක් ගැස්සීමත් හෝ හදිසියේ අත හෝ කකුල නලියන ගතියක් හෝ කම්පනයක් දැනේ. එවිට තිගැස්මක් ඇති වී නැති වුණා වගේ දැනේ. එහෙත් නිින්ද නොගොස් සිටියා වුවත් නිින්දෙන් නැගිටුණා වගේ දැනේ. කාලය යනවා නොදැනි. පර්යංකයෙන් නැගිටුණාට මොනවත් මතක නැතිය. ඇඟට ඊටමත් සැහැල්ලුවක් හා හොඳ නිින්දකින් අවදි වූ විටමෙන් ඊටමත් සැපදායක තත්වයක් දැනේ. සක්මන් භාවනාවෙත් මෙයම සිදුවේ. සක්මන ඊටමත් ඉක්මනින් අනායාසයෙන් කෙරී සිත මුකුත් නැති ශුන්්‍යතාවකට යන්නේය. එවිට එම මෝඩ් එකට වැටුණු ගමන් ශරීරය ඊතා සැහැල්ලුවටපත් වී අත් දෙකද ඉබේම ලිහිල් වී පාවෙන ස්වභාවයක් දැනේ. ඇවිදින පොළව අනුව පාදයට සීතල ගතියක් හෝ රළු ගතියක් හෝ පමණක් දැනෙන්නේය. සිත ඊටමත් සංසුන්ය. ඉඳහිට වේදනා කම්පන ආවාට එය පිටතින් බලා ඉන්නවාසේ දැක එයද ගණන් ගන්නේ නැතුව ඉබේටම සක්මන කරන්නේය. මෙම තත්වයට මට ඕනෑම වේලාවක ෂණිකව ගිය හැක. එනම් කාර් එකේ පැසෙන්ජර් හැටියට යන විටද වැඩ කරන වේලේ විවේකයක් ලැබුණු විටදීද මෙම තත්වයට ගිය හැකිය. මම ශීලයේද බොහෝ දුරට ආරක්ෂා කරන්නෙමි. එදිනෙදා ජීවිතයේ අනෙක් වැඩ කටයුතුද සතියෙන් කිරීමට උත්සාහ දරයි. මේ අවුරුද්ද තුල මගේ බලාපොරොත්තු වූයේ සති සම්පජාඤ්ඤය පුරුදු පුහුණු කිරීමයි. ඒ තරමක් දුරට සාර්ථකයි. අන්තිම අවුරුදු 3ෙම අඩුතරමින් දවසට පැය 2ක්වත් භාවනාව නොකඩවා කරගෙන ආවෙමි. සමහර දවස්වල බැඩියෙන්ද කෙරිනි. ගෙදර දොරේ වැඩද සතියෙන් කරන්නෙමි. සතියට වඩා අසතියෙන් සිටීම ක්ෂණිකව මට අඳුනාගත හැකිය. එවිට ඉන්න ඉරියව්වට සතිමත් වීමෙන් ප්‍රසන්ට් මොමන්ට් එකේ ඉන්න බව බලන්නේය. ගරු ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදේශා වැරදි ඇතොත් නිදොස් කර දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානය. වාර්තා ලිවීමේ දුර්ලභම තමයි තියෙන්නේ. වැඩේ නම් හොඳට යනවා. ඕක බොහොම වචන 3-4නේ ඕක ලියන්න පුළුවන්. එහෙම කිව්වත් හැබැයි සමහරට මම බයිනවා නිකන් ඔකට හේතු ගන්න ලියන්න නැතුව ලිව්වයි කියලා. නමුත් මේ ලස්සන වැඩ අර්ථයක් තියෙන්නේ අහගෙන ඉන්නකොට කම්මැලි හිතෙනවා. ගුණුව නැහැ. මම හිතනවා ඒක බොහොම ඉක්මනට හැදෙයි කියලා. ඒක ඉතින් භාවනාවෙන් හැදෙන එකක්. මේවා ලියනකොට මේ අනවශ්‍ය තාරබර අයින් කරලා කාරණේ කියන්නේ. ඉතින් ඒක අහගෙන ඉන්න කෙනත් ඒ වගේ පිරිසිදු අහගෙන ඉන්න ඕනේ. ඒ නිසා භාවනාවේ මට කිසි වැරද්දක් පේන්නේ නැහැ. නමුත් වාර්තා කිරීමේ නිතර වාර්තා නොකර කිරීමේ දෝෂයක් වෙන්න ඇති. ඒ නිසා ඉස්සෙල්ලා වැරදුනාට ඉතර ගණන් ගන්න හොඳ නැහැ. මේක කියවලා බලන්න ආයසරයක් සාකච්ඡාව සමාවෙන්න රචනීය ඔය කවුරු හරි කියනකොට තව කවුරු හරි අහගෙන ඉන්නවා කියලා හිතාගන්න. එතකොට මම හිතනවා රචනීය මේ සංස්කරණය කරන්න පුළුවන් මේ කියලා. වෙන මොකක්වත් මයි ළඟ නැහැ රිමාක්ස්. වැඩි හොඳට යනවා. ලියමන මීට වැඩි සංස්කරණය කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමින් වහන්සේ Zoom එකෙන් තව ප්‍රශ්න 3ක් ලැබිලා තියෙනවා. එයින් පළමුවන එක අවසරයි ස්වාමින් වහන්සේ. සතිමත් සක්මන. මෙය මාගේ මෙවර වැඩමුළුවේ දෙවන වාර්තාවයි. උදෑසන දෙරුවන් නැමද සක්මන සඳහා පුරුදු ස්ථානයට ගොස් নমස්කාර කර සුළු වේලාවක් සිටගෙන මම දැන් මෙතන ඉන්නවා යයි මෙනෙහි කරමින් කයේ පිහිටීම සිතින් බැලුවෙමි.
දෙපා වලට කයේ බර දැනෙමින් කාපට් එකෙහි යටට පා එබී තිබිනි. කය සමබරව පැවතිනි. ඉන්පසු සක්මන් භූමියේ කීප වරක් එහා මෙහා ඇවිද්දෙමි. සක්මනේ ආරම්භක ස්ථානයට පැමිණ පුරුදු පරිදි සක්මන ආරම්භුවෙමි. පාදයේ ඔසනවා, ගෙන යනවා, තබනවා යන්න මෙනෙහි කරමින් පාදයකෙහි සිහිය පිහිටුවා ගනිමින් පියවර තබමින් අඩි 20ක් පමණ වූ ප්‍රදේශයේ ඇවිද ගියමි. මාගේ සීමාවේ කෙළවර දක්වා සෙමින් ඇවිද යන විට මාගේ පාවල චලනය හොඳින් දැනිනි. මාගේ ගමනේ වේගය ඉතා හෙමින් විය. සමහර විට පැත්තකට වීසී වී යාමක්ද වූ අතර නැවත නොඇටි ගමන් මගට පිවිසුනිමි. ඔබ වහන්සේ කමඨහන් පිරිසිදු කරන අවස්ථාවේදී සාමාන්‍ය ගමනින් සක්මන් කරන ලෙසට දුන් උපදෙස් සිහි වී ගමනේ වේගය තරමක් වැඩි කර සක්මන් කරන්නට පටන් ගතිමි. එහෙත් එහිදී මාගේ සියලු චලනයන් හරිහැටි මෙනෙහි කිරීමට අපහසු වූ බැවින් නැවත හෙමින් ගමන ආරම්භා කල්පනාකාරීව සක්මන් කළෙමි. සක්මනේදී ටයිල් මත සීතල මෙන්ම යටිපතුලේ දැවිල්ලක් ඇතිවන බවක්ද දැනිනි. විවිධ ශබ්ද ඇසුණත් බාධාවක් නොවිය. බෙල්ලේ වේදනාවක් ඇති වූවත් දැඩි බාධාවක් නොවිය. විවිධ සිතුවිලි මතු වූ අතර දහම් කරුණු ඒ සිතුවිලි අතර වැඩි වශයෙන් විය. එහෙත් සිතුවිලි පැමිණි විට සිතුවිල්ලක් පැමිණි බව මෙනෙහි කර ඉන් මිදීමටත් නැවත දෙපා වලට සිහිය ගෙන යාමටත් හැකි විය. එක්වරක් පමණක් පෙරදා දහම් දෙසුම ගැන ටිකක් දුර සිතුවිලි මතුවිය. පෙර වැඩමුළු වලට වඩා වැඩි කාලයක් හොඳින් සිහිය පිට යන්නොදී සක්මන පැයක් පමණ කළ හැකි විය. සතිමත් පරයන්කය. සතිමත් පරයන්කය සඳහා කොට්ට කීපයක් මත දැන් පුහුණු වන ආකාරයට වාඩි වුනිමි. කයේ පිහිටීම නිරීක්ෂණය කළෙමි. හිසේ සිට දෙපතුල දක්වා අවයව පිහිටා ඇති ආකාරය නිරීක්ෂණය කළෙමි. ඉන්පසු කය සැහැල්ලු කරගෙන මම මෙතන ඉන්නවා යන්න අදිෂ්ඨාන කරගෙන සිහිය නාසිකාග්‍රේ පිහිටුවාගෙන ආනාපාන සතිය වඩන්නට පටන් ගතිමි. නාසයේ සුලන් රැල්ල වදින ආකාරය නිරීක්ෂණය වූ අතර ඇතුල්වන පිටවන වායු ධාරා නිරීක්ෂණය කෙලිමි. ටික වේලාවක් දික්ව හුස්ම ගැනීමත් පිටකිරීමත් සිදු වූ අතර ක්‍රමෙන් වේගය වැඩි වී වායු ධාරා කෙටි විය. ක්‍රමෙන් වාතය ඇතුළු වීම සහ පිටවීම සිහින් වූ අතර දකුණු පායේ දැඩි වේදනාවක් දැනෙන්නට විය. මෙය ඉරියව්ව වෙනස් කිරීමට තරම් ප්‍රබල වීම නිසා විනාඩි 45කින් පමණ පාය දිගහැර නැවතත් මූල කර්මස්ථානයට සිත පිහිටුවාගෙන ඉතිරි කාලය භාවනා කළත් දැඩිව සිහිව පිටවා ගැනීම පහසු නොවිය. పూర్ව පුහුණු වැඩමුළුවලදී මාගේ පර්යංකය පුරුටුවක වාඩි වී කරන ලද අතර ඔබ වහන්සේ බ්‍රිස්බේන් වල ගිය වසරේ පැවැත් වූ මාගේ වාඩි වීමේ ආකාරය ගැන මා විසින් යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දීමේදී ඔබ වහන්සේ අවවාද කළේ පර්යංකය සඳහා බිම වාඩි වීමට පුරුදු වන ලෙසට බැවින් ඒ සඳහා දැඩි උත්සාහයක් ගතිමි. මාගේ වයස්ගත බව හා අසනීප තත්වයන් නිසා මා අසාර්ථක වේයයි බියක් පැවතුනද ඔබ වහන්සේගේ අවවාදයේ දැඩිව ගැනීම නිසා විනාඩි 5, 10, 15, 30 ආදී වශයෙන් දෛනිකව උදේ හවස කරන භාවනාවලදී පුරුදු කිරීම නිසා ප්‍රයත්නය ඵලදායි විය. දැන් මම සමහර දිනක පැයකුත් විනාඩි 10ක් පමණ පර්යංකයේ සිටිමි. පයේ වේදනා පැමිණියත් වේදනාවක් බව සිහි කරමින් එහි අනිත්‍ය බව මෙනෙහි කර මේ කය මාහට පාලනය කළ හැකි එකක් නොවේයි ටික වේලාවක් මෙනෙහි කරන විට බොහෝ අවස්ථාවලදී වේදනාව පහ වී යයි. සමහර අවස්ථාවලදී පැය ගත වීමට විනාඩි 15ක් පමණ තිබියදී ඉරියව් මාරු නොකරම බැරි තරම් වේදනාවක් ඇතිවන අවස්ථාද ඇත. අද දිනයේද ඉහත අවස්ථාවේදී දැඩි එවන් වේදනාවක් ඇති වූ අතර එහිදී ඉරියව් මාරු කරමි. නැවත පාදිගෑර ඉරියව් මාරු කර මූල කර්මස්ථානයේ සිත පීටුවා ගත්තත් ඉදිරි විනාඩි 15
15 කාලය වේදනාව නිසා සාර්ථක නොවූ බවක් වැටහි ගියේ. අපි මෙතන නතර කරමු. ඕක ඉවර වෙන්නේ නැහැ. ඕක ලියලා හිටියොත් එහෙම ආයෙත් පරිණකයක් පටන් ගන්නවා. මේකේ වාර්තාව හොඳයි. ආච්චි අම්මා කෙනෙක් වෙන්න නැති ලියනවා ඇත්ත. ඒකත් හොඳයි. ඔය කරපේ එකත් හොඳයි. නමුත් රචනය කෙටි කරන්න. දැන් අපි පැයකට වැඩි ගත වෙලා තියෙන්නේ. බ්‍රිස්බේන් ඉඳලා මෙහෙට එන්නත් ටිකක් වෙලා යනවානේ. ඉතින් ඒකට කම්මැලි අහගෙන ඉන්න. ඒ නිසා මේකේ ලිය යුතු සාරාර්ථය ලියන්න ප්‍රයත්න කරන මම ඊටාම සතුටු වෙනවා. නමුත් රචනයේ ලියනකොට කෙටියෙන් ලිව්වේ නැත්තම් එතකොට මේ මුල මතක නැති වෙලා යනවා. ඇත්තට ලස්සනයි හොඳම මේ තොරතුරු තියෙනවා. නමුත් අනවශ්‍ය සාහිත්‍ය වැඩි. ඒ නිසා මේ විදිහටම දිගට කරන්න වාර්තා කරනකොටත් ඒ සරු කැලි කොටස් ටික හොඳ ටික විතරක් කතා රචනයට ඇතුල් කරන්න ධෛර්ය වෙලා ඉදිරියට යන්න මම බැන්නයි කියලා හිතන්න එපා. ඉතින් කොහොමද ඉතින් මම ටිකක් බයිනෝ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අදිෂ්ඨාණයෙන් වීරයෙන් පර්යංකයට වාඩි වෙනවා. S2 ලාවට පිය වෙනවා. යටි S2 අරගෙන හිස් ලෝකයක් දෙස බලා ඉන්නවා. බලාගෙන ඉන්න තැන කය ඕලාරිකයි. පෙනෙන ලෝකයට ගිය කය සැහැල්ලුයි. සැහැල්ලුවත් ඕලාරික බවත් සතිය දැනගන්නවා. නිරීක්ෂකයෙකුගේ නිරීක්ෂණයක් වගේ මේ ආකාරයට අඛණ්ඩව කරගෙන යනවා. එදිනෙදා වැඩ බොහෝ වේලාවට සතිය විසින් මෙහෙයවනවා. මමෙක් නැති කයක සක්මන ක්‍රියාවක් පමණයි. මානසිකාර කරන්න දෙයක් නැහැ. එකම දෙයක් කෙරෙනවා. ධර්ම අවවාද ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. වාර්තාවේ අවසානයේ. ඔය වෙනකොට දවසේ පැය 24ම මානසිකාරයේම ගත කරන්න. අනායාසයෙන් වෙන්න පටන් ගත්තා නම් දවසම හැමතැනම භාවනා මධ්‍යස්ථානයේ දවසම භාවනා කරනවා නැත්නම් සතිය පවත්වනවා කියලා කරන්න. එතකොට මේ අකුසලයක් වැරද්දක් වෙන්න තියෙන ඉඩ අඩුයි. බාධාව නැත්නක කරදරයක් නැති වෙලාවෙ ගමන කරගන්න කලදුටු කල වලයගම් කියලා තියෙන. ඒක මතක් කරමින් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ස්වාමින් වහන්සේ අවසාන ප්‍රශ්නය. සන්තෝසයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබටත් මහන්සිනේ. මම වාරියපොළ භාවනා මධ්‍යස්ථානයේ මඩත් ඉරායනවා. හරි කියමු. මම වාරියපොළ භාවනා මධ්‍යස්ථානයේ භාවනා කරන අයෙක්මි. සක්මන් භාවනාව ඊතා සතිමත්ව කරන්න පුළුවන්. පර්යංකයේදී ආනාපානයේ පොඩි වේලාවක් තුලදී හොඳින් සතිමත් වෙනවා. ඉන්පසු දැයෙනවා යනුවෙන් මෙනෙහි කරනවා. ඉන්පසුව ආනාපානයේ නොදෙනී යනවා. ශරීරයේ ඊටමත් සිහිල් කිසිම දාහයක් නැහැ. සිත හරිම තැම්පත්. නිදිමත එන්නේ නැහැ. තව තවත් භාවනාවට සිත උද්‍යෝගයමත්. ආලෝකමත් වූ හිස් අවකාශය සමග මම මගේ සිත දෙස බලා සිටිමි. සිතුවිලි පැමිණ නැති වී යනවා. මෙම සිතුවිලි ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ඉන්ද්‍රයන් තුලින් ගත් අරමුණුයි. මෙසේ පැමිණි සිතුවිලි අතර මගේ අවුරුදු 25කදී රූපය පෙනෙන්න වුණා. එවිට මම ස්වාමින් වහන්සේ මෙලෙස සිතුවා. මෙම රූපය මම ඇසෙන් දැකලා තියෙනවා. මෙම රූපයයි ඇසයි එකතු වෙලා විඥානය ඇති වුණා. පසුව සංඥාවෙන් හඳුන්වා දුන් පසු වේදනාවක් ඇති වුණා. මෙම තැනදී දැනුනේ සුඛ වේදනාවක්. එය සිතේ තැම්පත් වුණ නිසා සිත අල්ලා ගත්තා. සංස්කාරයන් ඒ අනුව රැස් කර ගන්නවා. මම දුටු රූපය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. මෙම රූපය ඇති වෙනවා නැති වෙනවා. එම නිසා දුකයි. මම කැමති ලෙස පවත්වන්න බෑ. එය අනාත්මයි. විඥාණයද මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. සංඥාවද මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. වේදනාවද මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. කමන්නේ. ඒකට කමන්නේ. ඔකට බ්‍රේක් එකක් ගහපන්. මේ ඔයයිත් ලියන්න පටන් අරගත්තොත් කෙලවරක් නැහැ. 25කට ඉතලා රූපේ දැක්කට පස්සේ වෙන මොනව කරන්නේ. ඔය කල්පනා කර ඉදී. ඒක නිසා ඕව නෙවෙයි භාවනාව කියන්නේ. මම ළඟදී එනවා වෙලාවක ආයශරයක් මේ පුළුවන් වෙච්ච වෙලාවක මේ වාරිය පොළ ආපුවම මම කියලා දෙන්නම්. කරුණාකරලා හිත තමන්ගේ මූල කර්මත්තාන්ට අරගන්න. ඔය දැකපු රූපයක් දිගේ අනිච්චන් දුක්ඛං නැත්තම් ඇහැ මම නෙවෙයි, කන මගේ නෙවෙයි, නාසය මගේ නෙවෙයි කියලා පරණු බාත කම්මල හරියට දේවල් ලියනවා.
ලීවට මොකද නිකන් පෑනත් සවුත් වෙනවා, කොලෙත් සවුත් වෙනවා, කාලයක් සවුත් වෙනවා. ඒ නිසා කරුණාකරලා මේ වගේ වෙලාවට තමන්ගේ මූල කර්මස්ථානට ගන්න අපි හිත දැනගන්න ඕනේ. නැත්නම් ওই කතාව ඔය තමන් වමන කතාව හරි රසයි. හැබැයි ඉතින් මවන එකනට විතරයි රස. බලහින්න මට නම් ඉච්ච රසයක් එන්නේ නැහැ. ඒක නතර කරලා කරුණාකරලා අරමුණට හිත ගන්න. මේ වාඩිපොළ ආපු වෙලාවක ළඟ අතපය ළඟ හිටියොත් ඉතින් ගහන්න පුළුවන් රිදෙන්න. දැන් ඉතින් ගහන්න විදියක් නැහැ ඈත ඉඳලා. එච්චර තමයි කියන්න තියෙන්නේ. ඒ නිසා දැන් අපි නතර කරන්නයි හදන්නේ. මොකද කියන්නේ බ්‍රිස්බේන් පැත්තේ. ප්‍රශ්න සියල්ලම අවසానයි ස්වාමීන් වහන්සේ. මේ ඕගොල්ලෝ කොහෙද රැස්ලා ඉන්නේ බ්‍රිස්බේන් වල රෙසිඩන්ස් එක? ක්‍රොම්වෙල් කොලෙජ් එකේ. ක්‍රොම්වෙල් එකේ ඉස්ලාම් පටන් ගත්ත එකේ. හරි. ඒ කියන්නේ දැයින මහන්තිලා වැඩ කරනවා. කොච්චර සාර්ථකද කියනවා මෙතන සංඛ්‍යා ඔක්කොම නැගිටලා ගියා යන්නේ. දැන් ඉනවා 19ක් විතර වගේ 19ක් විතර වගේ ඉන්නවා 30ක් ඉන්නවා කියපෙක. ඉතින් කොරෝනා තත්ත්වයට තියෙන හොඳ ඩිස්ටන්ස් එකක් තියෙනවා දැන්. ඒ නිසා සංඛ්‍යා අතර එක්කෙනෙක් වග වෙන්න ඕනේ ඔක්කොම මෙතන ඉන්න බවට. ඒක තමයි අපි වැඩමුළු සංවිධානය කරනකොට කියන්නේ. එහෙම නැතුව දැන් එළියට ගියාම මොකද වෙන්නේ? සංඝයා ගිහලා කොහරි කතා කර ඇති. ඔක හුඟක් වෙලාවට ගිහියෝ කරන්නේ නැහැ. ඔක කරනවා දෙපාර්තමේන්තෙන් ආපු ගුරුවරු කරනවා. සංඝයා කරනවා. ඒ වෙලාවේදී අපි කියනවා මම මේ නිස්සන්න වනේ මේක ගැන කියන්නේ කවුරු හරි ඕගනයිසර් කෙනෙක් මෙතන ඉන්න ඕනේ. එහෙම නැත්නම් කැමැති වෙලාවට යන්නයි කැමැති වෙලාවට එන්නයි වුණොත් මමත් නැවිත් නිකන් ඉන්න. ඒත ඔක්කොම මෙතන ඉන්න ඕනේ පැයෙම ඉන්න ඕනේ එකමාරක් තිබුණත් ඉන්න ඕනේ. ඒ නිසා ලොකු ආම්දුරු ඉන්නවා. ඒ නිසා ලොකු ආම්දුරන්ට මට කියන්න පුළුවන් කරුණා කරලා ඒ සභා ගෞරවය රැක ගන්න. ඇත්ත තමයි සමහර වගේ කිය ඉන්නකොට නම් අහගෙන ඉඳ හිතෙන්නේ නැහැ. ඉතින් ඒ වුණාට ඉතින් අපි හැම කෙනාම භාවනා කරපුවානේ මේ කියන්නේ. ඒසයිගේ හරි වටිනාකමක් තියෙනවා. මම දැන් මට නම් මේ පැය පුරාම මගේ කමටහන සුද්ධ වෙනවා. ඔය ජාත්‍යන්තර හැමතැනම යනකොට කිසිම කෙනෙක් දන්නේ නැහැ මේගොල්ලන්ගේ අදහස් අවංකවම හෙලිකිරීමෙන් මං කමටහන් දෙන්නෙත් නැහැ. මම කමටහන් නිකම්ම සුද්ධ වෙනවා. ඉතින් උගව දෙනකොට ඒක තේරුම් ගන්න අමාරුයි. මෙච්චර ගුණ ප්‍රයෝජන තියනද කියලා. ඒ නිසා වෙලාව වැඩිපුර ගත වෙච්ච එක නම් ඇත්ත තමයි. ඒ වුණාට මේ බ්‍රිස්බේන් වල ඉන්න කට්ටියට නම් පෙත්ත කපලා ප්‍රයෝජන ගන්න පුළුවන්. නමුත් මෙහි ඉන්න කට්ටියට ගන්න බැරි වෙන නිසා මං ඉල්ලීමක් කරනවා. මෙතන ඔක්කොමලා මේ වෙලාවෙ ඉන්න ඕනේ. පරියන්කයට හැම කෙනෙක්ම ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් අර ඩිසිප්ලින් නැති වෙනවා. එහෙම නැත්නම් අපි කියන සදාචාරය නැති ඒක වෙන්නේ සංඝයා තුල සහ රාජකාරී කරන නැත්නම් ආවොත් විතරයි. ඒක වෙන්න දෙන්න එපා. ඒක අපි භාවනා මධ්‍යස්ථානයේ ඇත්තට හොඳ ලක්ෂණයක් නෙවෙයි. ඒක නිසා අපි ඉල්ලා හිටිනවා මින් ඉදිරියට රිට්‍රීට් ඕගනයිස් කරනකොට කවුරු හරි ඕගනයිසර් කෙනෙක්පත් වෙන්න. එයාගේ කොනයි මම මිරිකන්නේ. එතකොට දිගට අල්ලලා යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වැරදි කරන අඩුපාඩුකම් කට්ටිය දෝෂෙට ඉන්න කට්ටිය බැනුම් අහනවා වෙන විතරයි වෙන්නේ. ඉතින් මේ මතක් කෙටිමෙන් අපේ වැඩසටහන නිමාව සටහන් කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.